අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ ඔයගලන්ට දාලා තියෙන ප්‍රශ්න කීපයක් අපි දැම්මා මේ අපේ FB page එකේ ඒ ප්‍රශ්නවල උත්තර ටික තමයි අපි අද මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. පළවෙනි ප්‍රශ්නේදී ඔයගලන්ට දීලා තිබ්බේ මේ වගේ එකක්. දණ්ඩක් දීලා තිබ්බා. එයාගේ බර දීලා තිබ්බා නිව්ටන් 200යි කියලා. ඊට අමතරව ඒ දණ්ඩ මත හිටගෙන ඉන්න මිනිසෙක්ගේ බර දීලා තිබ්බ නිව්ටන් 400යි කියලා දුරවල් ලකුණු කරලා තිබ්බ මේ විදිහට අපෙන් අහලා තිබ්බා මෙන්න මෙතන නාදැත්ත මගින් සහ මෙතන තියෙන නාදැත්ත මගින් ඉදෙන ප්‍රතික්‍රියා දෙක අභිලම්බ ප්‍රතික්‍රියා දෙක කොච්චරද කියලා තමයි අහලා තිබ්බේ. A හා B දී යෙදෙන අභිලම්බ ප්‍රතික්‍රියා බල දෙක කොච්චරද කියලා තමයි අහලා තිබ්බේ. මම මේ අභිලම්බ ප්‍රතික්‍රියා බල දෙක ගන්නවා R1 සහ R2 කියලා. මම එකම අකුර නොගත්තේ මේ මෙතන අභිලම්බ ප්‍රතික්‍රියා බලය නැත්නම් මෙතන ස්පර්ශය වෙනස් වෙන්න පුළුවන්. සමාන වෙන්නත් පුළුවන් වෙනස් වෙන්නත් පුළුවන්. මම ඒක නිසා මෙතන අගය R1 සහ R2 කියලා ගත්තා. දැන් අපි කොහොමද මේ ගාන හදන්නේ? අපි හිතුවොත් මේ දණ්ඩයි මේ මිනිස්සයි සහිත පද්ධතිය මේ බල ක්‍රියා කිරීම යටතේ නිශ්චලව ඉන්නවා. ඒ කියන්නේ මේ බල පද්ධතිය ක්‍රියා කිරීම යටතේ මිනිසා සහ දණ්ඩ කියන පද්ධතිය සමතුලිතයි. සමතුලිත නම් අපි කියුවා සමතුලිතතාවයේ වීඩියෝ එකේදී අපිට කාරණා තුනක් පාවිච්චි කරන්න පුළුවන් කියලා. මොනවාද ඒ කාරණා තුන? ඕනම දිශාවකට බල පද්ධතිය විභේදනය කරොත් ඒ විභේදන කොටස් වල වීජයක බිඳුව. ඊට ලම්බක දිශාවකට විභේදනය කරත් ඒ විභේදන කොටස් වල වීජයක බිඳුව. ඒ වගේම ඕනම ලක්ෂයක් වටා ගූර්ණය ගත්තත් ඒ ගූර්ණවල වීජයක බිඳුව වෙනවා. මෙතන මේ කාරණා තුනෙන් අපිට සමීකරණ තුනක් ගොඩනගන්න පුළුවන්. හැබැයි වැඩේ තියෙන්නේ මේ ගානේදී අපිට හොයන්න තියෙන්නේ නොදන්න පද දෙකක් විතරයි. එතකොට අපිට සමීකරණ දෙකක් ලිව්වොත් ප්‍රමාණවත් අර නොදන්න පද දෙක හොයන්න. දැන් අපි බලමු මොනවද ලියන්න පුළුවන් සමීකරණ කියලා. අපිට සිරස් විභේදනයේ බිඳුවකට සමාන කරලා සමීකරණයක් ලියන්න පුළුවන්. මොකද මේ වස්තුව තෝරගත්ත වස්තුව මත සිරස් ස්වක්‍රියා කරන බල තියෙනවා. හැබැයි තිරස් සමතුලිතතාවයට විභේදනයේ බිඳුවකට සමාන කරාට වැඩක් නැහැ. මොකද තිරස් දිශාවට මේ වස්තුව තෝරගත්ත වස්තුව මත කිසිදු බලයක් දෙන්නේ නැහැ. ඒක නිසා අපිට තිරස් බල විභේදනයේ බිඳුවකට සමාන කරලා සමීකරණයක් ගොඩනගන්න බෑ. එහෙනම් අපිට සිරස්ව විභේදනය කරලා ඒක ශූන්‍යයට සමාන කරලා සමීකරණයක් ගන්න පුළුවන්. තිරස් විභේදනය සලකලා අපිට සමීකරණයක් ගන්න බෑ. ඒක නිසා අපි අනෙක් ක්‍රමයකට වෙනත් ක්‍රමයකට යන්න වෙනවා. ඒ නිසා අපි ඒ සඳහා තෝරගන්නවා ඕනම ලක්ෂයක් වටා ගූර්ණයේ බිඳුවයි කියන අවස්ථාව. එතකොට ඕනම ලක්ෂයක් වටා ගූර්ණයේ බිඳුව වෙන්න ඕනේ නම් ඒ කියන ලක්ෂය වටා ගූර්ණයේ බිඳුව වෙන්න ඕනේ. එහෙනම් අපි ඉස්සලාම සිරස් විභේදනයේ බිඳුවකට සමාන කරලා සමීකරණයක් ලියනවා. ඊට පස්සේ මම මේ කියන ලක්ෂය වටා ගූර්ණයේ බිඳුවකට සමාන කරලා මේ කියන ලක්ෂය වටා ගූර්ණයේ බිඳුවකට සමාන කරලා සමීකරණයක් ලියන. එතනින් අපිට සමීකරණ දෙකක් ගොඩනගා ගන්න පුළුවන්. ඒ සමීකරණ දෙකෙන් අපිට මේකේ ගානේ R1 සහ R2 කියන නොදන්න පද දෙක හොයන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා බලමුකෝ මොකක්ද එන්නේ සමීකරණ කියලා. ඉස්සෙල්ලාම මම සිරස් විභේදනයේ බිඳුවකට සමාන කරලා සමීකරණයක් ලියනවා. ඉහළට තියෙන බල අපි සලකලා තියෙන ධන කියලා මේ විදිහට ලිව්වහම ඒතර R1 සහ R2 ඉහළට තියෙන නිසා ඒ දෙකම ධන R1 ධන R2 අපි වස්තුව විදිහට සලකන්නේ දණ්ඩ සහ මිනිසා කියන දෙන්නම. ඒක ලියන්න දණ්ඩ සහ මිනිසාගේ සමතුලිතතාවය සලකා. සමතුලිතතාවය සලකලා තමයි මේ සමීකරණ ලියන්නේ සිරස් විභේදනයේ බිඳුව. එතකොට ඉහළට මේ බල දෙක යෙදෙනවා. අපි වස්තුව විදියට සැලකුවේ දණ්ඩ සහ මිනිසා. එහෙනම් දෙන්නම අතම යෙදෙන බල අපි සලකන්න ඕනේ. පල්ලහැට තියෙනවා 200ක්. ඒක ඍණ දණ්ඩේ බර. මිනිහාගේ බර තියෙන එකත් පල්ලහැට 400 ඒක නිසා ඒක ඍණ සමතුලිත නිසා මේ ටික එකතුව බිඳුවකට සමානයි. දැන් එතකොට අපිට මෙතනින් ගන්න පුළුවන් මේ දෙන්න ඍණ තියෙන නිසා මේ දෙන්න එකතු කරලා එහා පැත්තට ගෙනියනවා. එතකොට එන්නේ R1 ධන R2 සමානයි 600යි කියලා. මේක මම නම් කරනවා පළවෙනි සමීකරණය. දැන් අපිට R1 සහ R2 වලින් එක සම්බන්ධයක් ගන්න පුළුවන් වුණා. දැන් ඊට පස්සේ තව සමීකරණයක අපිට මේ ගාන හදන්න යොමනා වෙනවා. ඒක නිසා අපි ඒ කියන මොකක් හරි ලක්ෂයක් වටා ගූර්ණය සලකනවා බිඳුවකට සමාන කරලා.
එතකොට ඒ කියන ලක්ෂ්‍ය වටා ගූර්ණය සලකන්න ගියොත් මොකක් හරි ලක්ෂයක් කොට මම ඒ සඳහා තෝරගත්ත ඒ කියන ලක්ෂය. ඒ ලක්ෂය වටා ගූර්ණ සලකන්න ගියොත් R1 වලින් ඒ ලක්ෂය වටා ගූර්ණයක් ඇති කරන්නේ නැහැ. මොකද R1 වල ක්‍රියාරේඛාව ඒ හරහා යන නිසා. එතකොට ඒ ලක්ෂය වටා ගූර්ණ ඇති කරන්නේ මෙන්න මේ බලෙනුයි මේ බලෙනුයි මේ බලෙනුයි විතරයි. චුට්ටක් බලන්නකෝ. මේ බලෙන් ගූර්ණයක් ඇති වෙන්නේ නැහැ. මොකද එයාගේ ක්‍රියාරේඛාව ඒ හරහා යන නිසා. මේ බලයේ ගූර්ණේ තියෙන දක්ෂිණාවෘතව. මේ බලයේ ගූර්ණේ තියෙන තේ ලක්ෂය වටා දක්ෂිණාවෘතව. මේ බලයේ ගූර්ණේ තියෙන වාමාවෘතව. මම සලකලා තියෙන්නේ වාමාවෘත ගූර්ණ දන කියලා. මේ දාලා තියෙන විදිහට එකකින් කියවෙන්නේ වාමාවෘත ගූර්ණ දන කියලා. අපේ ගූර්ණ පිළිබඳ වීඩියෝ එකක් අපි දාලා තියෙනවා. ඒක චුට්ටක් බලන්න. ඒකේ මේ ගැන කතා කරනවා විස්තරාත්මකව. එතකොට ඒ ලක්ෂ්‍ය වටා ගූර්ණ ගද්දි මේ වාමාවෘත ගූර්ණ දන කියලා ගන්න නිසා මෙයාගේ ගූර්ණේ වාමාවෘතයි. එයාගේ ගූර්ණේ ලියන්න බලය වෙච්ච R2 වැඩි කරන්න ඕනේ මේ ලක්ෂ්‍යයේ ඉඳලා ඒ බලයේ ක්‍රියාරේඛාවට තියෙන ලම්බක දුර වෙච්ච මේ දුරේ. මේ දුර කියලා කියන්නේ මෙතන ඉඳන් මෙතනට 3යි 2යි 5යි 1යි 6යි. ඒතකොට දුර විදියට ලම්බක දුර විදියට දාන්න ඕනේ 6. මේ දෙන්නකින් ඇති කරන්නේ දක්ෂිණාවෘත ගූර්ණ නිසා ඒ දෙන්නගේ ගූර්ණ ඍණ 200න් ඇති කරන ගූර්ණය ලියන්න පුළුවන් 200 වතාව මෙතන ඉඳන් ගූර්ණ ගන්නේ ලම්බක දුර වෙන්නේ එතකොට 3. මේක වැඩි කරන්න ඕනේ 3ෙන් ඍණ මෙයාගේ ගූර්ණය ලියන්න ගූර්ණය ගන්න මේ ලක්ෂ්‍ය වටා නිසා මෙයාගේ බර 400 වැඩි කරන්න ඕනේ මෙතන ඉඳන් මෙතනට තියෙන දුර වෙච්ච 5න්. සමතුලිත නිසා මේක බිඳුවකටයි සමාන වෙන්න ඕන. දැන් එතකොට මෙතනින් අපිට සමීකරණය සුළු කරන්න පුළුවන් 6යි R2 සමානයි. මම මේ පද දෙක මෙහාට ගෙනියනවා. මෙතන ඍණ තියෙන මේ දෙක මෙහාට ගෙනිච්චාම මෙතනින් එන්නේ 2000 මෙතනින් එනවා 600. ඒ දෙන්න එකතු කරපුවාම 2600 කියලා එනවා මේක. මේකෙන් අපිට R2 වලගේ හොයන්න පුළුවන්. දැන් මට මේ රූපයෙන් වැඩක් නැහැ මම කරනවා. R2 වලගේ හොයන්න පුළුවන් මේකෙන්. R2 සමාන වෙනවා අරක බෙදපුවාම 2600 බෙදීම 6යි නිව්ටන්. ඕක සුළු කරලා අපිට R2 හොයන්න පුළුවන්. ඒ R2 වලගේ පළවෙනි සමීකරණය ආදේශ කරමු. R1 ධන R2 කියලා කියන්නේ 2600 බෙදීම 6 ඒක සුළු කරලා ගන්න. සමාන වෙනවා 600 කියන සමීකරණය පාවිච්චි කරලා අපිට මේ පදේ හට ගෙනිච්චාම R1 පදේ හොයාගන්න පුළුවන්. ඒක සුළු කරන්න මම ඕගොල්ලන්ට තියෙනවා. දැන් මම යනවා ඊළඟ ප්‍රශ්නේ කතා කරන්න. ඊළඟ ප්‍රශ්නේදී දීලා තියෙනවා ස්කන්ධයේ කිලෝග්‍රෑම් 400ක් වන රථයක් ඝර්ෂණ සංගුණකයේ භාගයක් වන බිමක නියත ප්‍රවේගයකින් ගමන් කරනවා කියලා. නියත ප්‍රවේගයකින් ගමන් කරයි නම් රථයේ එන්ජින් මගින් යෙදෙන බලය පළවෙනි ප්‍රශ්නේ විදිහට අහලා තියෙනවා. බලය නැත්නම් ප්‍රකර්ෂණ බලය කොච්චරද කියලා අහලා තියෙනවා. දැන් ඒ රථයේ දීලා තියෙන ස්කන්ධය. ස්කන්ධය දන්න නිසා අපිට රථයේ බර ලියන්න පුළුවන් 400 4000යි කියලා. ස්කන්ධය 400යි කියලා දීලා තියෙන නිසා බර නිව්ටන් 4000. මෙයා යන්නේ නියත ප්‍රවේගයකින් කොහොමද? ඒක නිසා කොහොමද මෙයා සිරස්ව චලනය වෙන්නේ? තිරස්ව යන්නේ නියත ප්‍රවේගයකින් නිසා අපිට කියන්න පුළුවන් මේ මෝටර රථය සමතුලිතව තියෙනවා. ඒක නිසා සමතුලිතව තියෙන නිසා අභිලම්බ ප්‍රතික්‍රියා බලය අපිට ලියන්න පුළුවන් 400ටම සමානයි කියලා. මොකද සිරස්ව සමතුලිතයි. සිරස්ව බලපාන වෙන බල මේ රථය මත යෙදෙන්නේ නැහැ. ඒක නිසායි අභිලම්බ ප්‍රතික්‍රියා බලය බරට සමාන උනේ. අපි ඝර්ෂණයේ වීඩියෝ එකේදී කතා කරනවා අභිලම්බ ප්‍රතික්‍රියා බලය බරට සමාන නොවෙන්න පුළුවන් කියලා. සමාන නොවන අවස්ථා ගැන අපි කතා කරනවා. දැන් අභිලම්බ ප්‍රතික්‍රියා බලය දන්න නිසා අපිට පුළුවන් මේ රථය මත යෙදෙන ඝර්ෂණ සංගුණකයක් දීලා තියෙන නිසා අපිට පුළුවන් මේ රථය මත යෙදෙන උපරිම ඝර්ෂණ බලය හොයන්න. අපි දැන් හොයන්න යනවා උපරිම ඝර්ෂණ බලය. බලය හොයන්න පුළුවන් mu r සමීකරණය දාලා. ඔය සමීකරණය දාන්න පුළුවන් වෙන්නේ උපරිම ඝර්ෂණ බලය හොයන්න විතරයි. නිකන් හැම වෙලාවෙම දෙන ඝර්ෂණ බලය හොයන්න මේ සමීකරණයෙන් බෑ. මේ සමීකරණයෙන් එන්නේ උපරිම ඝර්ෂණ බලය. එතකොට mu වලගේ ඒගොල්ලෝ දීලා තිනවා භාගයයි r වලගේ අපි දන්නවා 4000යි. මේක සුළු කරපුවාම ඝර්ෂණයේ උපරිම අවස්ථාව වෙන්නේ නිව්ටන් 2000යි. දැන් මේ ගානේදී වස්තුව චලනය වෙන නිසා ඝර්ෂණ බලය විදිහට දෙන්නේ උපරිම ඝර්ෂණ බලය.
right? එතකොට උපරිම ඝර්ෂණ බලය තමයි වස්තුව මතේ දෙන ඝර්ෂණ බලය විදිහට තියෙන්නේ. ඇයි? වස්තුව චලනය වෙන නිසා. මේ තලයට මේ ස්පර්ශයට සාපේක්ෂව වස්තුව චලනය වෙන නිසා චලනය වෙන ආසන්න අවස්ථාවේදී හෝ චලනය වෙන වෙලාවෙදී තමයි අර උපරිම ඝර්ෂණ බලය දෙනවා කියලා අපි කිව්වේ. දැන් මේ ගැටලුවේදීත් අපිට ස්ථිතික මේ ගතික ඝර්ෂණ සංගුණකයක් දීලා නැහැ. ඒක නිසා ස්ථිතික ඝර්ෂණ සංගුණකයම ගතික ඝර්ෂණ සංගුණකයට සමානයි කියලා ගාන හදන්න වෙන්නේ. right? එතකොට මේකෙදි චලනය වෙන නිසා උපරිම ඝර්ෂණ බලය යෙදෙන්නේ. ඒක නිසා ඒ අගේ අපි 2000යි කියලා දාගත්තා. දැන් ඝර්ෂණ බලය නිව්ටන් 2000ක බලයක් ඉදෙද්දී රථය ගමන් කරන්නේ නියත වේගයකින්. යම් කිසි වස්තුවක් නියත වේගයකින් චලනය වෙනවා නම් නිව්ටන්ගේ පළවෙනි නියමයට ගිය ඒ වස්තුව මත සංප්‍රයුක්ත බලයක් යෙදෙන්න බෑ. ඒක නිසා අර එන්ජිම මගින් රථය මත යෙදෙන බලයක් නිව්ටන් 2000ක් වෙන්න ඕන. නැත්තම් මෙයාට නියත වේගයකින් යන්න බැරි වෙනවා. දැන් රථය මත එන්ජිම මගින් යෙදෙන බලය නැත්තම් ප්‍රකර්ෂණ බලයක් නිව්ටන් 2000ක් වෙන්න ඕනේ නියත ප්‍රවේගයකින් යන්න නම්. එහෙනම් පළවෙනි එකට උත්තරේ නිව්ටන් 2000යි. ඔය අපෙන් අහන්නේ නියත ප්‍රවේගයකින් යනවා නම් එන්ජිම මගින් යෙදෙන බලය. අපි හොයාගත්ත නියත ප්‍රවේගයකින් යන මේ රථය මත ඝර්ෂණීය විදියට නිව්ටන් 2000ක් යෙදෙනවා කියලා. එහෙනම් නියත ප්‍රවේගයකින් යන්න නම් ඝර්ෂණීය නිව්ටන් 2000ක් වෙද්දී ප්‍රකර්ෂණ බලය අනිවාර්යයෙන්ම නිව්ටන් 2000ක් වෙන්න ඕන. ඒක නිසා පළවෙනි එකට උත්තරේ ඕක. දැන් නිව්ටන් 2000ක ඝර්ෂණ බලයක් තමයි රථය මත යෙදෙන්නේ. දෙවෙනියට අහලා තියෙනවා මෙම බිමෙහි දෙකක ත්වරණයකින් ගමන් කිරීම සඳහා නිව්ටන් දෙකක ප්‍රවේගයකින් ගමන් කිරීම සඳහා යොදෙන දෙකක ත්වරණයකින් ගමන් කිරීම සඳහා යෙදෙන්න ඕන ප්‍රකර්ෂණ බලය කොච්චරද කියලා. දැන් මෙයා ත්වරණයකින් උනත් මේ තලයට සාපේක්ෂව මෙයාගේ චලිතයක් තියෙනවානේ. ඒක නිසා මේ වෙලාවේදී යෙදෙන ඝර්ෂණ බලය නිව්ටන් 2000යි. මෙහා මතයේ දෙන ප්‍රකර්ෂණ බලය මේ සඳහා අවශ්‍ය වෙන ප්‍රකර්ෂණ බලය අපි F කියලා හිතනවා. ඒ කියන්නේ එන්ජිම මගින් රථයේ මතයේ දෙන බලය F කියලා හිතනවා. බොහොම සරල ගැටලුවක් F සමානයි මේ දාලා හදන්න වෙන. අපි ත්වරණේ දීලා තියෙන නිසා සංප්‍රයුක්ත අපිට උමනා වෙන්නේ ප්‍රකර්ෂණ බලය. ඒක හොයන්න ඉතින් F සමානයි මේ සමීකරණය ආදේශ කරනවා. අපි වස්තුව විදිහට තෝරගන්නේ මෙන්න මේ මෝටර රථය. මෝටර රථයට අපි දාන F සමානයි එන්නේ මේ දිශාවට. යා ත්වරණේ වෙන්නේ මෙන්න මේ පැත්තට දෙකක. ඒ නිසා අපි F සමානයි මේ පැත්තට දැම්මොත් F විදිහට දාන්න ඕන. අපි F සමානයි මේ දාන විදිහ ගැන කතා කරපු වීඩියෝ එකේදී මේක පැහැදිලිව කියනවා. මේ වගේ සමීකරණයක F විදිහට දාන්න ඕනේ තෝරගත්ත වස්තුව මත යෙදෙන සංප්‍රයුක්ත බලය කියලා. එතකොට F කියන ප්‍රකර්ෂණ බලයන් මේ පැත්තට යෙදෙද්දී 2000ක ඝර්ෂණ බලයක් මේ පැත්තට යෙදෙද්දී අපි සංප්‍රයුක්ත බලය විදිහට මේ පැත්තට දාන්න ඕනේ F ඍණ 2000 සමානයි ස්කන්ධය වෙන්නේ 400යි 400යි A වෙන්නේ 2යි. එතකොට මේකේදී F වලාගය 2800යි කියලා එන්නේ. නම් මේ රථයට දෙකක ත්වරණයකින් ගමන් කරන්න නම් එන්ජිම මගින් රථය මත ප්‍රකර්ෂණ බලය විදිහට 2800ක් නිව්ටන් බලයක් දෙන්න ඕන. බලමු ඊළඟ කොටස තුන්වෙනි කොටස අන්තිම කොටස මේ ප්‍රශ්නේ. මෙම ප්‍රකර්ෂණ බලයේ යෙදී තිබෙන විටම රථයෙන් කිලෝග්‍රෑම් 50ක වස්තුවක් බිමට වැටුණි නම් රථය ගමන් ගන්නා නව තොරණය. right. දැන් මේ රථය මත ප්‍රකර්ෂණ බලය විදිහට අපි කලින් හොයාගත්ත ප්‍රකර්ෂණ බලය දෙනවා 2800. හැබැයි රථයේ තිබ්බ මුළු ස්කන්ධයේ කිලෝග්‍රෑම් 4400යි එයාගෙන් කිලෝග්‍රෑම් 50ක් වැටෙනවා. එතකොට එයාගේ බර වෙන්නේ කිලෝග්‍රෑම් 50ක් වැටුනහම 400ක් තියෙන වස්තුවකින් ස්කන්ධයේ කිලෝග්‍රෑම් 50ක් වැටුනහම එයාගේ ස්කන්ධය වෙන්නේ 350. ඒ කියන්නේ එයාගේ බර වෙන්නේ 3500යි නිව්ටන්. එහෙනම් මේ වෙලාවේදී බර වෙනස් වෙච්ච නිසා සිරස්ව සමතුලිත නිසා අභිලම්භ ප්‍රතික්‍රියා බලය ඒ අනුව 3500 දක්වා වෙනස් වෙනවා. දැන් 3500ක අභිලම්භ ප්‍රතික්‍රියා බලයක් ඉදෙද්දී වස්තුව මතේ දෙන උපරිම ඝර්ෂණ බලය වෙනස් වෙනවා. අපි ඒක හොයමු. දැන් නව උපරිම ඝර්ෂණ බලය හොයන්න පුළුවන්. ඒත් නිව්වක් දාලා නිව් වෙනස් වෙන්නේ නැහැ. වස්තුව වැටුණයි කියලා ඒ වස්තුව ගමන් කරන මාර්ගය වෙනස්ුන්නේ නැහැ. ඒක නිසා ඝර්ෂණ සංගුණකයේ වෙනසක් වෙන්නේ නැහැ. අපේ ආරෝධාගේ වෙනස් වුණා 3500කට. එතකොට මේක සුළු කරපුවාම උපරිම ඝර්ෂණ බලය මේ වෙලාවේදී අර කිලෝග්‍රෑම් 50 වැටුණාට පස්සේ
ඝර්ෂණ බලය විදිහට තියෙන්නේ 1750 නිව්ටන්. 1750 නිව්ටන් කියන උපරිම ඝර්ෂණ බලයක් එදිලා තියෙදි තමයි දැන් මෙයා චලනය වෙන්නේ. ඒතකොට මේ වෙලාවේදී දෙන ඝර්ෂණ බලය 1750 නිව්ටන්. හැබැයි ප්‍රකර්ෂණ බලය වෙනසක් වෙන්නේ නැහැ වස්තුව වැටුණයි කියලා. එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? මෙයාගේ ත්වරණය වෙනස් වෙන්න ඕනේ. මොකද මෙයාගේ ඝර්ෂණ බලය අඩු වෙලා ප්‍රකර්ෂණ බලය නොවෙනස්ව තියෙදි. එහෙනම් රටේ මතේ දෙන සංප්‍රයුක්ත බලය කලින් යෙදිච්ච සංප්‍රයුක්ත බලයට වඩා වෙනස්. ඒක නිසා වස්තුවේ ත්වරණයක් වෙනස් වෙන්න ඕනේ. ඒක නිසා අලුත් ත්වරණය හොයන්න වස්තුවට නව බල පද්ධතිය යටතේ සමානයි මේ දානවා. ඒතකොට F විදිහට දාන්න ඕනේ සංප්‍රයුක්ත බලය. ප්‍රකර්ෂණ බලය විදිහට තාමත් 2800යි තියෙන්නේ. හැබැයි මේ ප්‍රතිවිරුද්ධව ඝර්ෂණ බලය දෙනවා වෙනස් වෙලා 1750ක. නම් අපි F විදිහට දාන්න ඕනේ 2800 වෙන 1750. ස්කන්ධය වෙන්නේ දැන් 350යි. ඒ අපෙන් අහලා තියෙන ත්වරණය. දැන් මේකෙන් මේ සමීකරණය විසඳලා අපිට ඒ වලගේ හොයන්න පුළුවන් බොහොම ලේසියි. right ඒක සුළු කරගන්න ඕනට මම ඉඳ තියලා ඊළඟ ප්‍රශ්නේ කතා කරන්න යනවා. ඊළඟ ප්‍රශ්නේදී අපිට අපි දීලා තියෙන්නේ ද්‍රවස්ථිතිය යටතේ ප්‍රශ්නයක්. ඒගොල්ලෝ කියලා තියෙනවා සත්‍ය ස්කන්ධයේ 20ක් වන ස්වර්ණාභරණය ඝනත්වයේ 1000ක් වෙච්ච ජලයේහි ගිල්වූ විට දෘශ්‍ය ස්කන්ධයේ ග්‍රෑම් 15ක් වුණා නම් සහ ද්‍රව්‍යයේ කුහර නොමැති නම් ස්වර්ණාභරණයේ සාදා ඇති ද්‍රව්‍යයේ ඝනත්වය සොයන්න. හරි. අපි ද්‍රවස්ථිතියේදී දුගුරු තෙරපුම් බලය පිළිබඳ වෙනම වීඩියෝ එකක් දාලා ඇති. ඒකේ සම්පූර්ණ විස්තරය තියෙනවා සත්‍ය බර දෘශ්‍ය බර අතර සම්බන්ධතාව ගැන. දැන් මම චුට්ටක් මතක් කරන්නම්. අපි ඒකෙදි ඔප්පු කරා වස්තුවක් මත යෙදෙන උඩුකුරු තෙරපුම් බලය වස්තුවක් තරලයක ගිල්වීම නිසා වස්තුවක් මත යෙදෙන උඩුකුරු තෙරපුම් බලය එයාගේ සත්‍ය බරේ දෘශ්‍ය බරේ වෙනසට සමානයි කියලා. සත්‍ය බරේ දෘශ්‍ය බරේ වෙනස සමාන වෙන්නේ ආමතේ මොහොතේදී යෙදෙන උඩුකුරු තෙරපුම් බලයට කියලා. මේක අපි ඔප්පු කරා. right. දැන් ඊළඟට මේ සම්බන්ධය පාවිච්චි කරලා තමයි ගාන හදන්නේ. ඒ වගේම අපි ඒ පාඩමේ ඒ කොටසේදී කතා කරා උඩුකුරු තෙරපුම් බලය මට තව විදිහකට ලියන්න පුළුවන් කියලා. ආකිමිඩිස් නියමය එකතු කරගෙන ගොඩ නැගුවා සම්බන්ධයක්. උඩුකුරු තෙරපුම් බලය ලියන්න පුළුවන් කියලා වීරෝ ජීවලිනුත්. right. එහෙනම් මෙන්න මේ සම්බන්ධතාව දෙක පාවිච්චි කරලා තමයි අපි මේ ගැටලුව විසඳන්න යන්නේ. ඒගොල්ලෝ දීලා තියෙනවා සත්‍ය ස්කන්ධයේ ග්‍රෑම් 20යි කියලා. එහෙනම් ස්වර්ණාභරණේ සත්‍ය බර හොයන්න පුළුවන්. බර හොයන්න නම් කිලෝග්‍රෑම් වලින් දීලා තියෙන ස්කන්ධය ගුරුත්ව ත්වරණය වෙච්ච g වලින් වැඩි කරන්න ඕනේ. අපිට g වලගේ දීලා නැති නිසා 10න් වැඩි කරලා ගත්තා නම් සත්‍ය බර හොයන්න පුළුවන්. ඒතකොට සත්‍ය බර ගන්න නම් ග්‍රෑම් වලින් දීලා තියෙන මේක කිලෝ කරන්න 1000න් බෙදුවා 10න් වැඩි කරා බර කරන්න. එතකොට මේකෙදී සත්‍ය බර විදියට එන්නේ 100.2 නිව්ටන් කියලා. ග්‍රෑම් 20ක් නේ. ග්‍රෑම් 20 කිලෝ කරන්න 1000න් බෙදුවා බර කරන්න 10න් වැඩි කරා. ඒතකොට එනවා සත්‍ය බර 0.2 කියලා. ඊට පස්සේ දෘශ්‍ය බර හොයන්න පුළුවන්නේ ඒගොල්ලෝ කියලා තියෙනවා ජලයේ ගිල්ලපුවම ග්‍රෑම් 5ක ස්කන්ධයක් පෙන්වන්නේ කියලා 15ක ස්කන්ධයක් පෙන්වන්නේ කියලා. ඒතකොට බර ගන්න නම් 1000න් බෙදුවා කිලෝ කරන්න g 10න් වැඩි කරා. එතකොට එන්නේ 0.15 නිව්ටන් කියලා. ඒතකොට දෘශ්‍ය බරක් දන්නවා සත්‍ය බරක් දන්නවා. එහෙනම් මේ දෙක ඇසුරෙන් අපිට උඩුකුරු තෙරපුම් බලය හොයන්න පුළුවන්. උඩුකුරු තෙරපුම් බලය ලියන්න පුළුවන්. සත්‍ය බරේ දෘශ්‍ය බරේ වෙනසින් එහෙනම් සත්‍ය බර විදියට දාන්නේ 0.2 දෘශ්‍ය බර විදියට දාන්නේ 0.15. ඒතකොට ඕක සුළු කරපුවාම වස්තුව මතයේ දෙන උඩුකුරු තෙරපුම් බලය තරලයේ ගිල්වීම නිසා වස්තුව මතයේ දෙන උඩුකුරු තෙරපුම් බලයට අගයක් ගන්න පුළුවන් 0.05 නිව්ටන් කියලා. මෙච්චර උඩුකුරු තෙරපුම් බලයක් එනවා. දැන් වස්තුව ගිල්ලවන්නේ ඝනත්වයේ 1000ක් වෙච්ච තරලයක සම්පූර්ණයෙන්ම ගිල්ලවනවා. එතකොට උඩුකුරු තෙරපුම් බලය තව විදිහකට ලියන්න පුළුවන්. උඩුකුරු තෙරපුම් බලය සමාන වෙනවානේ වීරෝ g වලින් ආකිමිඩිස් නියමයෙන් ගොඩනගපු සම්බන්ධය අනුව වීරෝ g ට සමානයි උඩුකුරු තෙරපුම් බලය. දී විදිහට දාන්න ඕනේ තරලය තුල තියෙන වස්තුවේ පරිමාව. ඒ කියන්නේ මේකේ හැටියට අපි දන්නේ නැහැ. අපි ඒක v කියලා ගන්නවා. රෝ විදිහට දාන්න ඕනේ ගිල්ලපු ද්‍රවයේ ඝනත්වය. ඒ කියන්නේ 1000යි. g 10යි උඩුකුරු තෙරපුම් බලය අපි දන්නවා u වලගේ කලින් සම්බන්ධය පාවිච්චි කරලා හොයාගත්තා මේකට සමානයි කියලා
එතකොට ඒක මේකට සමාන කරන්න පුළුවන්. දැන් අපිට ඕකෙන් වස්තුවේ නැත්නම් ස්වර්ණාභරණයේ පරිමාව හොයාගන්න පුළුවන්. මේ බලන්නකෝ 0.5 බෙදීම 10/4. නැත්නම් 1.4. ඒක තමයි පරිමාව ලැබෙන්නේ. දැන් අපි පරිමාව දන්න නිසා අපෙන් අහලා තියෙන ඝනත්වයනේ අපි හොයාගත්ත ස්වර්ණාභරණයේ සමස්ත පරිමාව. එහෙනම් අපිට ඝනත්වය හොයන්න නම් අපි මොකක්ද කරන්න ඕනේ? ස්කන්ධය, ස්වර්ණාභරණයේ පරිමාවෙන් බෙදන්න ඕන. හරි ලේසි. එතකොට මේ සමීකරණේ අපි ආදේශ කරොත් ඔයාගේ ස්කන්ධය අපිට දීලා තියෙනවා ග්‍රෑම් 20 කිලෝ කරන්න ඕනේ. මේ ස්කන්ධය දාන්න ඕනේ. ඒතකොට කිලෝ කරන්න ඕනේ. 20 බෙදීම 1000. මේ 20 කියලා කිව්වේ ග්‍රෑම් 20 එක 1000න් බෙදපුවාම කිලෝ වුණා. පරිමාව අපි හොයාගත්ත නෙමෙයි කියලා. ඒක මෙතනට දැම්මා. 0.5 බෙදීම 10000. දැන් අපි දන්නවනේ වැඩේ ඉර යට පදයක් තියෙනවනේ නැත්නම් මෙයාගේ මේකෙන් බෙදන්න තිබ්බොත් අපි කරන්නේ මොකක්ද? වැඩි කිරීම දාලා මේකේ පරස්පරය දාගන්නවා. ඒ කියන්නේ අපිට ඝනත්වය ගන්න පුළුවන් 20 බෙදීම 1000 මේක බෙදන්න තියෙන්නේ මේකෙන්. අපි බෙදද්දි වැඩි කිරීම දාලා මෙයාගේ පරස්පරයයි දාන්නේ. මෙයාගේ පරස්පරය කියලා කියන්නේ 10000 බෙදීම 0.5. තොර මේකෙන් අපිට පේනවා මේ බිංදු 3කට මෙතන බිංදු 3ක් ඇතුළේ යනවා. ඒකට උඩ ඉතිරි වෙන්නේ ඝනත්වයේ සඳහා සුළු වෙනකොට ඝනත්වයට එන්නේ උඩ ඉතිරි වෙන්නේ 200 බෙදීම 0.5 කියලා. දැන් මේකේ පල්ලෙහැ හරි දශම ස්ථාන ඉවත් කරන්න මම මේකේ පල්ලෙහැ 100න් වැඩි කරනවා උඩත් 100න් වැඩි කරනවා. වෙනසක් කරේ නෑ මම. දැන් ඕක 100න් වැඩි කරපුවාම උඩ එනවා 2.4 බෙදීම 5 කියලා. ඒතකොට මේක සුළු කරපුවාම ඉන්නේ 4000. ඒතකොට ඔය අපි හොයන්න තිබ්බ ස්වර්ණාභරණයේ ඝනත්වය අපිට එනවා 4000යි කියලා. right. දැන් අපි ඊළඟ ප්‍රශ්නේ කතා කරන්න යනවා. ඊළඟ ප්‍රශ්නේ විදිහට දීලා තියෙන්නේ ඒ ද්‍රවස්ථිතියේ තරල ගති විද්‍යාවට අදාළ ප්‍රශ්නයක්. චුට්ටක් ඒක බලමු. හරි. දැන් නල දෙකක් සම්බන්ධ කරලා තියෙනවා. එක නලයක ඒගොල්ලෝ දීලා තියෙනවා හරස් කඩ 2A කියලා. මේ නලයේ හරස් කඩ දීලා තියෙනවා A කියලා. ඊට පස්සේ මේ අතර මැද මැනෝමීටරයක් දාලා තියෙනවා. මෙන්න මේ වගේ එකක් දාලා තියෙනවා. මේ මැනෝමීටර ද්‍රවයේ මෙන්න මෙහෙම යම්කිසි පරතරයක් ඇති වෙනවා. ඒ පරතරය දීලා තියෙනවා සෙන්ටිමීටර 10යි කියලා. ඒතර මෙතන නම් මේකත් සෙන්ටිමීටර 10යි. මේ උස x කියලා ඒගොල්ලෝ කියලා තියෙනවා. මේ උසත් x කියලා දීලා තියෙනවා. ඒක ඇත්තටම අවශ්‍ය වෙන්නේ අපි ඒක x කියලා දාගමු. right. ඊට පස්සේ මෙයාගේ ඝනත්වය දීලා තියෙනවා. මේ ද්‍රවයේ මේ නලයේ තුල ද්‍රවයක් ගමන් කරන. මේ ද්‍රවයක් මේකේ යම්කිසි ප්‍රමාණයකට පිටලා තියෙන්නේ. මේක තුලටත් එනවා. මෙයාගේ ඝනත්වය දීලා තියෙනවා 10යි කියලා. දැන් අපෙන් අහන්නේ මේ වගේ පිහිටීමකට, ඒ කියන්නේ මේ මැනෝමීටරය තුල ද්‍රව කඳවල් මේ වගේ පිහිටීමකට එන්න නම් A කියන නල x කියන නලයේ මේක x මේක y x කියන නලය තුල තරලය ගමන් කරන වේගය කොච්චරද කියලායි අහන්නේ. ඒතකොට මේක තරල ගති විද්‍යාවේ ප්‍රශ්නයක්. එහෙනම් අපිට මේකට බර්නූලි මූලධර්මය දාන්න වෙනවා. හැබැයි බර්නූලි මූලධර්මය දාන්න ඉස්සෙල්ලා මම චුට්ටක් හිතනවා කොහොමද මේ දාන්න හදන්නේ කියලා. අපෙන් අහලා තියෙන්නේ මොකක්ද? x නලය තුල තරලය ගමන් කරන වේගය. එහෙනම් අහලා තියෙන්නේ ඒක නිසා ඒකට අපි අකුරක් ගන්නවා u කියලා. අපි u කියලා ගත්තා හොයන්න තියෙන එකට. x නලය තුල තරලය ගමන් කරන වේගයයි අපෙන් අහලා තියෙන්නේ. මේ අවශ්‍යතාවය සැකරෙන්න මම x නලය තුල තරලය ගමන් කරන වේගයට අකුරක් ගත්තා u කියලා. හැබැයි අපිට බර්නූලි මූලධර්මයේ දාන්න මේ නලය තුල තරලය ගමන් කරන වේගය විතරක් දැනගෙන හරියන්නේ නැහැ. මේ නලය තුල තරලය ගමන් කරන වේගය උවමනා වෙනවා. මම ඒකට තව අකුරක් ගන්නවා v කියලා. හැබැයි v හොයන්න නැහැ.
එහෙනම් මුලින්ම අපි v වල අගය u ඇසුරෙන් හොයාගත්තා නම් වැඩේ පහසුයි. මොකද අපිට හොයන්න තියෙන්නේ u වල අගය. ඒක නිසා අපි මේකේ ගානේ මුලින්ම කරනවා සන්තති ප්‍රවාහ සමීකරණය යොදලා u ඇසුරෙන් v හොයනවා. අපි බර්නෝලි මූලධර්මයට අදාළව වීඩියෝ එකක් කරා. ඒකේ මේ කොටස් පැහැදිලිවම කතා කරලා තියෙනවා. කරන්න ඕන දේ මම කරගෙන යනවා. රයිට්? ඒකෙදි බලන්න මේ වීඩියෝ එක පොඩ්ඩක් බලන්න. එතකොට ඔයගලන්ට මේකේ කියන දේ ඔයගලන්ට හොඳටම තේරෙයි. රයිට්? ඉස්සල්ලාම අපි සන්තති ප්‍රවාහ සමීකරණය දානවා. සන්තති ප්‍රවාහ සමීකරණය දානවා x නාලයේ ඉඳලා y නාලයට. සන්තති ප්‍රවාහ සමීකරණයෙන් කියන්නේ මොකක්ද? එක නාලයක හරස් කඩ වර්ගඵලයේ ඒ නාලය තුල තරලයේ ගමන් කරන වේගයේ ගුණිතය ඊළඟ නාලයේ හරස් කඩේ ඒ නාලය තුල තරලයේ ගමන් කරන වේගයේ ගුණිතයට සමානයි. බොහොම සරල සම්බන්ධයක්. ඒතකොට මේ සමීකරණය දාපුවාම අපිට එනවා මෙතන හරස් කඩ විදියට දීලා තියෙන්නේ 2a ප්‍රවේගයේ u සමානයි මෙයාගේ හරස් කඩ a වතාවක් v වලට. දැන් මෙතන a වලගේයි මෙතන a වලගේයි කැපිලා ගිහිල්ලා මෙතනින් එනවා v වලට අගයක් සමානයි 2u කියලා. ඒකට මේ නාලය තුල තරලය ගමන් කරන වේගයට ප්‍රකාශනයක් ඇවිල්ලා තියෙනවා මේ නාලය තුල තරලය ගමන් කරන වේගය වගේ දෙගුණයක් කියලා. හරි. ඊළඟට අපි සලකනවා එකම තිරස් මට්ටමේ තියෙන ලක්ෂ දෙකක් A හා B කියලා. මම මේ දෙක හරහා යන ප්‍රවාහයක් සලකලා බර්නූලි මූලධර්මය දානවා. මම බර්නූලි මූලධර්ම වීඩියෝ එකේදී කතා කරා සාමාන්‍යයෙන් බර්නූලි මූලධර්ම වීඩියෝ මේ ගැටලුවක් හදනකොට කරන්න තියෙන පිළිවෙලක් ගැන කිව්වා. ඉස්සල්ලාම සන්තති ප්‍රවාහ සමීකරණ සාමාන්‍ය ගානක් හදනකොට හැම ගානක්ම කිව්වේ නෑ මම. සාමාන්‍ය ගානක් හදනකොට මුලින්ම සන්තති ප්‍රවාහ සමීකරණය පාවිච්චි කරලා තැන් දෙකක් අතර ප්‍රවේග අතර සම්බන්ධය මුලින්ම ගොඩනගලා ඒ ප්‍රවේග ඇසුරෙන් බර්නූලි මූලධර්මයේ දාලා අපිට හොයන්න තියෙන පද හොයන්න එක තමයි ලේසිම කියලා අපි කිව්වා. දැන් එහෙනම් අපි යනවා A හා B කියන ලක්ෂ දෙක හරහා යන ප්‍රවාහයක් සලකලා බර්නූලි දාන්න. බර්නූලි මූලධර්මයේ යෙදීනේ. යෙදනවා A හා B හරහා යන ප්‍රවාහයක් සලකලා. බර්නූලි මූලධර්මයේ මොකක්ද කියන්නේ? ඒකක පරිමාවක චාලක ශක්තියේ ඒකක පරිමාවක විභව ශක්තියේ පීඩනයේ එකතුව මොකක් හරි ලක්ෂයක ඒ ප්‍රවාහයේ ඒකක පරිමාවක චාලක ශක්තියේ විභව ශක්තියේ පීඩනයේ එකතුවට වෙන ඕනම B කියන ලක්ෂයක සමානයි කියන එක තමයි බර්නූලි මූලධර්මයෙන් කියන්නේ. දැන් ඕකට අපි ආදේශ කරොත් භාගයක් රෝ විදියට දීලා තියෙන 1000යි ඝනත්වය වේගය අපිට හොයන්න තියෙන එක u වර්ගය ධන රෝ g h රෝ 1000 g 10 h අපිට ඇත්තටම මෙතන මේ පදයක් දාන්න උවමනාවක් නැහැ. මොකද අපි සලකලා තියෙන a හා b කියන ලක්ෂ දෙක එකම තිරස් මට්ටමේ. ඒක නිසා මෙන්න මෙතන තියෙන rho gh පදය මෙතන තියෙන rho gh පදයත් එක්ක කැපිලා යනවා. මොකද මේ ලක්ෂ දෙක තියෙන එකම තිරස් මට්ටමේ නිසා. ඒක නිසා ඒක ලියන්න උවමනාවක් නැහැ. ඒතකොට මෙතන p පීඩනයේ විදියට දාන්න ඕනේ. a වල පීඩනය pa සමානයි භාගයක් rho විදියට තියෙන්නේ 1000යි b වර්ගය ධන pb b කියන ලක්ෂයේ පීඩනය. දැන් මේකේ අපි v වලට ආදේශ කරොත් u ඇසුරෙන් එතකොට මොකක්ද එන්නේ? මේක සුළු කරපුවාම 500යි u වර්ගය ධන pa සමානයි මෙතනින් එන්නේ 500යි මෙතන v වෙනුවට දාන්න පුළුවන් අපි කලින් ගොඩනගා ගත්තා. v වල අගේ 2යි u ට සමානයි කියලා. ඒ අගේ මෙතන ආදේශ කරනවා. 2යි u වල වර්ගය කියලා එනවා. මෙතන වේගයට ආදේශ කරොත් ධන pb b ලක්ෂයේ පීඩනය. දැන් ඕක සුළු කරපුවාම අපිට එනවා අපිට මේ හරියට අපිට උනාලු නැති මේකෙදි අපිට එනවා මේ pb පදේ මෙහෙට කියනවා මේ පදේ එහාට ගෙනියනවා. එතකොට එන්නේ pa ඍණ pb
සමානයි PA ඍණ PB සමානයි කියලා එනවා. මෙතනින් ඉන්නේ 4000යි u වර්ගයේ 2 වර්ගයේ 4යි 4න් 500 වෙඩිත් නැහැ. මෙතන 2 වර්ගය 4යි 4 200න් වැඩි කරු 500න් වැඩි කරුවම 2000යි 2000යි u වර්ගය ඍණ මේ පදේ හට ගෙනිච්චාම 500යි u වර්ගය. දැන් ඕකෙන් අපිට A හා B කියන ලක්ෂ දෙකේ පීඩන අතර වෙනස PA ඍණ PB වලගේ හොයන්න පුළුවන් 1500යි u වර්ගයට සමානයි කියලා. මම මේක නම් කරනවා 1 කියලා. ගාහන ගැටලුවේ අරමුණ u වලගේ හොයන එක. දැන් එහෙනම් අපිට සමීකරණයක් ඇවිල්ලා තිනවා u වලින්. මේ සමීකරණයේ විසඳලා u වලට අගයක් ගන්න නම් අපි දැනගන්න ඕනේ PA ඍණ PB වලගේ. දැන් චුට්ටක් හිතන්න කොහොමද PA සහ PB වල වෙනස හොයන්නේ කියලා. ඒකට අපි පාවිච්චි කරනවා මේ පහළ තියෙන ද්‍රව කොටස. ඒ කියන්නේ මේ මැනෝමීටරයේ තුල තියෙන ද්‍රව කඳවල් අපි පාවිච්චි කරලා A හා B කියන ලක්ෂ දෙකේ පීඩන අතර වෙනස හොයලා මේ විදිහට ආදේශ කරනවා. මේ පහළ ටික සමගනවා පොඩ්ඩක්. එතකොට මට පුළුවන් A හා B කියන ලක්ෂ දෙකේ පීඩනයන් හොයන්න මෙන්න මේ තියෙන ද්‍රව කඳ පාවිච්චි කරලා මේ බලන්නකො මේ එකම තිරස් මට්ටමේ ලක්ෂ දෙකක්. ඒ වගේම මේ පහළ තියෙන ද්‍රවය නිශ්චලව තියෙනවා. සමජාතිය යකන්තයි. එහෙනම් අපිට මොකද්ද කියන්න පුළුවන්? අපි මේ ලක්ෂය ගමුකෝ P කියලා, මේ ලක්ෂය ගමුකෝ Q කියලා. එහෙනම් P හා Q කියන ලක්ෂ දෙක එකම තිරස් මට්ටමක තියෙන නිසා P කියන ලක්ෂයේ සමස්ත පීඩනය Q කියන ලක්ෂයේ සමස්ත පීඩනයට සමාන වෙන්න ඕනේ. මොකද මේ පහළ තියෙන ද්‍රව්‍ය නිශ්චල සමජාතිය අඛණ්ඩ ද්‍රවයක් නිසා. එකම තිරස් මට්ටමේ පීඩන සමාන කරන්න පුළුවන්. ඒ කියන්නේ P කියන ලක්ෂයේ පීඩනය Q කියන ලක්ෂයේ පීඩනයට සමාන වෙන්න ඕනේ. මොකක් නිසාද? සමජාතිය අඛණ්ඩ නිශ්චල තරලයක එකම තිරස් මට්ටමේ පීඩනයන් සමාන නිසා. ඔයගොල්ලෝ එක පොඩ්ඩක් ලියුවා නම් හරි. P හා Q කියන ලක්ෂ දෙක එකම තිරස් මට්ටමේ ඇති බැරි කියලා මේක ලියාගත්තා නම් හරි. දැන් අපි බලමු P කියන ලක්ෂයේ සමස්ත පීඩනය කොහොමද ලියන්නේ කියලා. කොහොමද අපි සමස්ත පීඩනයක් ලියන්නේ? මේ බලන්නකෝ. අපි කතා කරා වායුගෝලීය පීඩනය ෆයි කියලා කරද්දී අතුරු මුහුණතේ ඉඳන් h කැඹුරකදී පිහිටන ලක්ෂයක පීඩනය. පීඩන කොටස් වීඩියෝ එකේදී මේ ටික තියෙනවා. පීඩනය ලියන්න පුළුවන් ෆයි දාන h rho g කියලා. මේ පීඩනය ලියන්න පුළුවන් ෆයි දාන h rho g කියලා. මෙතන ෆයි කියලා දැන්නේ මේ ද්‍රවයට ඉහළින් තිබ්බ පීඩනය වායුගෝලීය පීඩනය වෙච්ච නිසා. දැන් මට මේ ලක්ෂයේ සමස්ත පීඩනය ලියන්න නම් අපිට ලියන්න පුළුවන් ඒක මේ ද්‍රවයට ඉහළින් තියෙන ලක්ෂයේ පීඩනය කියන්නේ PA ට මේ ද්‍රව මතින් ඇති කරන පීඩනය එකතු කරලා. මේ මෙතනදී කරපු දෙයමයි මම මෙතනදී කරන්නේ. මේ ලක්ෂයට ඉහළින් තියෙන්නේ වායුගෝලය. ඒක නිසායි මේ ලක්ෂයේ සමස්ත පීඩනය ගද්දි මේ ද්‍රව කඳට ඉහළින් තියෙන පීඩනය වෙච්ච වායුගෝලීය පීඩනයට ද්‍රවය මගින් ඇති කරන පීඩනය එකතු කරේ. මෙතනදිත් මට මේ ලක්ෂයේ පීඩනය හොයන්න මම කරන්න ඕනේ මේ ද්‍රව කඳට ඉහළින් තියෙන තැන පීඩනයට මේ ද්‍රව කඳ මගින් ඇති කරන පීඩනය එකතු කරන එක. එහෙනම් එහෙම කරපුවාම අපිට එනවා PP වලගේ ඒව ලක්ෂයේදී පීඩනය ධන මේ සම්පූර්ණ ද්‍රව කඳ මගින් ඇති කරන පීඩනය. මේ සම්පූර්ණ ද්‍රව කඳේ උස පීඩනය වෙන h rho g දාන්නේ ද්‍රව කඳකින් ඇති කරන පීඩනය උස සම්පූර්ණ උස තමයි දාන්න ඕනේ. කියන්නේ x ධන මේක x මේක 10 කියලා දීලා තියෙන නිසා මේකත් 10. 10 බෙදීම 100 සෙන්ටිමීටර් නේ දීලා තියෙන්නේ. ඒක මීටර කරා. x ධන 10 සෙන්ටිමීටර් මීටර් කරලා දැම්මා. ඒක වතාවක් h rho නේ. මෙයාගේ ඝනත්වය මේ ද්‍රවය කියන්නේ මෙතන තිබ්බ ද්‍රවයමයි. ඒ කියන්නේ 1000ක ඝනත්වයක් තියෙන්නේ. 10යි h rho g 10 සමාන වෙනවා මේ ලක්ෂයේ පීඩනය කියන්නේ PB ධන. මෙතන ද්‍රව කඳවල් දෙකක් තියෙනවා. ඒ ද්‍රව කඳ දෙක මගින් ඇති කරන පීඩන දෙකම අපි සලකන්න වෙනවා. මේ ද්‍රව කඳ මගින් ඇති කරන පීඩනේ h rho g මෙයාට දැම්මොත් x rho වෙන්නේ 10යි g 10 ධන මේ ද්‍රව කඳ මගින් ඇති කරන පීඩනය 10 බෙදීම 100 rho වෙන්නේ මෙයාගේ ද්‍රවයේ ඝනත්වය ඒගොල්ලෝ දීලා තියෙන 1200යි කියලා. ගානේ තියෙනවා එයාගේ. මෙයාගේ ඝනත්වය 1200 මේ ද්‍රවයේ. එතකොට ඒක මෙතනට දාන්න 1200යි g 10යි. දැන් එතකොට ඔය සමීකරණය විසඳපුවාම PA ඍණ PB සඳහා ගයක් ගන්න පුළුවන්. බලමුකෝ අපි ඒක
ගන්නේ කොහොමද කියලා. දැන් මේකෙන් සුළු කරපුවම මෙතන PA ධන මේකෙන් මේක වැඩි කරන්න පුළුවන් x වතාවක් 10යි. මම මේකෙන් මේක වැඩි කරේ 10 වැඩි කිරීම 10 ධන මේකෙන් මේක වැඩි කරපුවම මෙතන 1 2 3 4 5යි. මෙතන බිංදු දෙකක් එක හැපිලා යනවා 1000ක් ඉතුරු වෙන්නේ. හරිනේ. මේ 10 මේකෙන් වැඩි කරපුවම බිංදු වෙනවා 1යි 2යි 3යි 4යි 5. මේ බිංදු දෙකක් එක කැපුණාම තව බිංදු 3ක් ඉතුරු වෙනවා. ඒක සමානයි PB ධන x වැඩි කිරීම 1000 g 10 වැඩි කිරීම 10 ධන මේක සුළු කරපුවාම මෙතන බිංදු දෙකක් මේ බිංදු දෙකක් එක කැපිලා ගිහලා 1200ක් ඉතිරි වෙනවා. හරි නේද? සුළු කිරීම චුට්ටක් බලන්න. සුළු කිරීම නම් වැරදෙන්න ඉඩ තියෙනවා. right? දැන් මෙතන මේකේ මේ පදේ මං එහාට ගෙනිච්චොත් මෙතන x වැඩි කිරීම 10 වැඩි කිරීම 10යි තියෙනවා. මෙතනත් x වැඩි කිරීම 10 වැඩි කිරීම 10යි තියෙනවා. මේ පදේ එහාට ගෙනිච්චොත් මේක ඍණ වෙලා යන්නේ. නම් මේ පදය මේ පදයට එක්ක කැපිලා. කැපිලා ගිහිල්ලා මේකෙන් අපිට ගන්න පුළුවන් වෙනවා PB පදේ මෙහෙට ගෙනල්ලා මේ 10 එහාට ගෙනිච්චොත් P ඍණ PB සඳහා ප්‍රකාශනය. P ඍණ PB සඳහා ප්‍රකාශනයක් ගන්න පුළුවන්. මේ පදේ එහාට ගෙනිච්චාම 1200 මේ 10 අඩු කරපුවාම එනවා අපිට 200යි කියලා. එතකොට P ඍණ PB වලගේ 200යි කියලා දන්න නිසා ඒ යගේ මේ සමීකරණේ ආදේශ කරපුවාම අපිට u වලගේ හොයාගන්න පුළුවන් වෙයි. කියන්නේ මේ ගත්ත P ඍණ PB යගේ මේ සමීකරණේ ආදේශ කරොත් මෙතනට 200 සමානයි 1500යි u වර්ගය කියලා එනවා. මේකෙන් u වර්ගය ගන්න පුළුවන් 200 බෙදීම 1500ෙන්. ඒකෙන් u වලගේ හොයන්න පුළුවන් මේකේ වර්ගමූලය. එතකොට අර අපි කියපු කාරණේ ඉෂ්ට වෙන්න නම් x තලය තුල තලය මෙච්චරක වේගයකින් ගමන් කරන්න ඕන. අපි තව වීඩියෝ එකකින් තව ප්‍රශ්න කිහිපයක් අපි භ්‍රමණ චලිතයට අදාළව කතා කරන්න බලාපොරොත්තු වෙන භ්‍රමණ චලිතයේ වීඩියෝ එක අපි දාලා තියෙනවා YouTube එකේ. ඒකට අදාළව ප්‍රශ්න කිහිපයක් ඊළඟ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා.